අපි අද මේ පාඩම හරහා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ whose, whom සහ where කියන relative pronoun සම්බන්ධයෙන් තමයි මේ පාඩම හරහා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒවල නීති මොනවාද? ඒවා කොහොමද භාවිතා කරන්නේ සහ ඒවල තියෙන exercises තමයි අපි මේ වීඩියෝ එක හරහා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරි. පළවෙනි relative pronoun එක වශයෙන් බලමු whose කියන relative pronoun එක. We use whose in relative clauses instead of his, her, their. හරි. ඔකට දන්නවා his, her, their කියන්නේ pronouns. හැබැයි ඒවා possessive pronouns කියලා තමයි අපි හඳුන්වන්නේ. මොකද්ද මේ possessive pronouns කියලා කියන්නේ? මතක තියාගන්න possessive pronouns කියලා කියන්නේ අයිති ඇඟවීම සඳහා භාවිතා කරන pronouns. ඒ කියන්නේ මගේ පොත, my book, ඇගේ වාහනය, her car, ඔහුගේ ගෙදර, his house. එතකොට ඒ ඔක්කොම අයිතිය හඟවන pronouns. එතකොට ඒවට අපි කියන්නේ possessive pronouns කියලා. එතකොට මේ possessive pronoun එකක් වෙනුවට තමයි relative pronouns වලදී අපි whose කියන එක භාවිතා කරන්නේ. බලමු මෙන්න මේ වාක්‍යය. We helped some people. අපි සමහර මිනිස්සුන්ට උදව් කරා. Their car had broken down. ඔවුන්ගේ කාර් එක කැඩලා තිබුණේ. ඒතර බලන්න මේ their කියන එක තමයි මේකේ possessive pronoun එක. ඒ කියන්නේ ඔවුන්ගේ කාර් එක කියන එක. ඒතර ඒ වෙනකොට අපිට භාවිතා කරන්න පුළුවන් relative pronoun එක එක වාක්‍යයකට අපි ලියනකොට relative pronoun එකක් වශයෙන් whose කියන එක අපිට භාවිතා කරන්න පුළුවන්. බලමු අපි කොහොමද වාක්‍යයක් හැටියට ලියන්නේ කියලා. We helped some people whose car had broken down. කාර් එක කැඩලා තිබුණු සමහර මිනිස්සුන්ට අපි උදව් කළා. We helped some people whose car had broken down. අය බලමු තවත් වාක්‍යයක්. He is a widower. He is a widower කියලා කියන්නේ ඔහුගේ භාර්යාව නැති වෙලා. ජීවිතාක්ෂයට පත් වෙලා. He is a widower. His wife has passed away. ඔහුගේ භාර්යාව ජීවිතාක්ෂයට පත් වෙලා. එතන බලන්න his කියන එක ඇවිල්ලා possessive pronoun එකක්. අයිති ඇඟවීම සඳහා භාවිතා වෙන pronoun එකක්. එතන අයිති ඇඟවීම සඳහා ওই pronoun එක භාවිතා වෙනවා නම් ඒ වෙනකොට පුළුවන් කටට whose කියන relative pronoun එක භාවිතා කරන්න. He is a widower whose wife has passed away. ඔහු widower කෙනෙක්, ඔහුගේ භාර්යාව ජීවිතාක්ෂයට පත් වෙලා තියෙන්නේ. whose wife කියලා මෙතන භාවිතා කරලා තියෙන්නේ අයිති ඇඟවීම සඳහා. එතකොට his කියලා තියෙන possessive pronoun එක වෙනුවෙන් භාවිතා කරන්න පුළුවන් relative pronoun එක තමයි whose කියන එක කියලා මතක තියාගන්න. බලමු අපි තවත් වාක්‍යයක් එකේ. I met a person whose mother writes detective stories. හරි. මට හම්බුණා පුද්ගලයෙක් ඔහුගේ මව කියලා කියද්දි his mother කියන එක කියන්න බෑ. ඒතර අර his mother කියන එකට තමයි whose mother කියලා එක වාක්‍යයක් ඇතුළේ ලියනකොට relative pronoun එකක් වශයෙන් whose කියන එක භාවිත වෙලා තියෙනවා. I met a person whose mother writes detective stories. Detective stories කියලා කියන්නේ අභිරහස් කතන්දර. එතන ඇය ලියනවනේ අභිරහස් කතන්දර. බලමු තවත් වාක්‍යයක්. I spoke to Tamali yesterday whose husband is an English teacher. මම ඊයේ තමාලට කතා කරා. ඇගේ ස්වාමි පුරුෂයා ඉංග්‍රීසි ගුරුවරයෙක්. ඒතර ඇගේ ස්වාමි පුරුෂයා කියලා කියද්දි her husband කියලා කිව්වොත් මේ her කියන එක ඇවිල්ලා possessive pronoun එකක්. ඒ වෙනුවට තමයි අපි එක වාක්‍යයක් ඇටියට ලියනකොට relative pronoun එකක් වශයෙන් whose එක මෙතනදී භාවිත කරලා තියෙන්නේ. තමාලිගේ ස්වාමි පුරුෂයා. තමාලි whose husband. ඊළඟ වාක්‍ය බලමු. තිලින whose father is an engineer often advises me on constructing a house at a low cost. හරි. තිලින whose father is an engineer. තිලිනගේ තාත්තා engineer කෙනෙක්. ඒතර තිලිනගේ තාත්තා කියලා කියද්දි his father කියලා තමයි එන්නේ. ඒතර his කියන එක possessive pronoun එකක්. ඒ වෙනකොට බලන්න whose කියන එක භාවිත වෙලා තියෙනවා. හරි බලමු තවත් වාක්‍යයක්. She met Sunetra a few years ago whose ambition was to climb Mount Everest at that time. හරි. අවුරුදු කීපයකට කලින් ඇයට සුනේත්‍රා හම්බුණා. whose ambition සුනේත්‍රාගේ ambition එක තමයි සුනේත්‍රාගේ බලාපොරොත්තුව තමයි was to climb Mount Everest at that time. හරි. Mount Everest එක නැගීම තමයි ඇගේ බලාපොරොත්තු වෙලා ඒ වෙලාවේ තිබුණේ. එතකොට ඇගේ බලාපොරොත්තුව her ambition her කියන්නේ කටි දන්නවා possessive pronoun එකක්. ඒ වෙනකොට whose කියන relative pronoun එක මේ වාක්‍යවලදී භාවිත වෙලා තියෙනවා.
හරි. අයි බලමු මේ whom කියන relative pronoun එක මොන අවස්ථාවකද භාවිත කරන්න කියලා. Whom is possible instead of who when it is the object of the verb in the relative clause. හරි. the relative clause එක object එකක් වශයෙන් නම් මේ who එක භාවිත වෙලා තියෙන්නේ ඒ වෙනකොට whom එක භාවිත කරන්න පුළුවන්. අපි ඉගෙන ගත්ත object pronoun එකක් කියන්නේ මොකක්ද කියලා object relative pronoun එකක් කියන්නේ මොකක්ද කියලා අපි මේ relative pronoun සම්බන්ධ පාඩම් වලදී ඉගෙන ගත්තා. ඒ පාඩම කට්ටිය ආපහු බැලුවා නම් හොඳයි ඒක මතක නැත්නම් ඒක බලලා මෙතනට ආවනම් මේ කොටස හොඳින් පැහැදිලි වෙනවා. බලන්න මෙන්න මේ වාක්‍යය. Manju is a person whom I admire a lot. Manju කියන පුද්ගලයාව මම හුඟක් අගය කරනවා. ඒතර බලන්න whom I admire a lot කියලා කියද්දි whom I admire a lot කියන ඒක තමයි clause එක වෙන්නේ. ඒතර මේ clause එක ඇතුළේ තව subject එකක් තියෙනවද? ඔව් I කියන subject එක තියෙනවා. ඒතර I කියන subject එක තියෙනවා ඔකට දන්නවා. මේ whom I met a lot කියන එක whom I admire a lot කියන එක object relative clause එකක්. ඒතර object relative clause එකක් ඇතුළේ whom කියන එක ඔයාලට භාවිත කරන්න පුළුවන්. එහෙම නැත්නම් who කියන එක භාවිත කරන්න පුළුවන්. බලමු තවත් වාක්‍යයක්. I like the people whom I work with. මගෙත් එක්ක වැඩ කරන මිනිස්සුන්ට මම කැමතියි. I like the people whom I work with. එතනත් බලන්න I work with කියන එක තමයි whom I work with කියන එක තමයි clause එක. ඒතර මේ clause එක ඇතුලේ subject එකක් තියෙනවද? ඔව් I කියන subject එක තියෙනවා. එහෙනම් මේ whom කියන එකත් එක්ක ගත්ත ගමන් මේ whom කියන එක ඇවිල්ලා object pronoun එකක්. subject pronoun නෙමෙයි object pronoun එකක්. object pronoun එකක් නම් who එක හෝ whom එක අපිට භාවිත කරන්න පුළුවන් පුද්ගලයෙක් කියලා එනකොට. ඊළඟට she is the police officer whom we spoke to a few days ago. She is the police officer whom we spoke to a few days ago. අය තමයි පොලිස් නිලධාරියා අපි දවස් කීපයකට කලින් කතා කරපු. එතන අපි දවස් කීපයකට කලින් කතා කරපු කියද්දී ඒ clause එකේ we කියන එක තමයි subject එක. එතන මේ whom කියන එක object pronoun එකක්. ඒතර object pronoun එක වශයෙන් භාවිතයදී who වෙනකොට අපිට ඕනම් පුළුවන් whom කියන එක භාවිත කරන්න. She is the police officer whom we spoke to a few days ago. ඊළඟ වාක්‍ය බලමු. Anoj is the student whom the teacher trusted the most. හරි. Anoj තමයි ශිෂ්‍යයා. ගුරුවරයා හුඟක්ම විශ්වාස කරපු. trusted කියන්නේ විශ්වාස කරපු. ඒතර බලන්න whom the teacher trusted the most කියන clause එක ගත්තොත් එහෙම ඒක ඇතුලේ subject එක වෙන්නේ the teacher කියන එක. ඒතර the teacher කියන subject එකේ clause එක ඇතුලේ තියෙනවා නම් මේ whom කියන එක object pronoun එකක් බවට පත් වෙනවා. අය බලමු මේ where කියන pronoun එක මොන අවස්ථාවකටද භාවිත කරන්න කියලා. You can use where in a relative clause to talk about a place. හරි. ස්ථානයක් ගැන කතා කිරීමේදී තමයි අපි ස්ථානයක් ගැන විස්තර කිරීමේදී තමයි මේ where කියන relative pronoun එක භාවිත කරන්නේ. බලන්න. The restaurant we had lunch there. It was near the airport. හරි. restaurant එකක් තියෙනවා. අපි ඒකේ දවල් ආහාරය ගත්තා. ඒක තියෙන්නේ airport එක ගාව. එතන අපිට ඔක එක වාක්‍යයක් හැටියට කියනවා නම් අපි දවල් ආහාරය ගත්ත රෙස්ටුරන්ට් එක තියෙන්නේ එයාපෝට් එක ගාව. එහෙනම් අපිට කියන්න පුළුවන් the restaurant where we had lunch was near the airport. අපි දවල් ආහාරය ගත්ත රෙස්ටුරන්ට් එක තියෙන්නේ එයාපෝට් එක ගාව. බලන්න එතකොට අර where කියන එක භාවිතලා තියෙන්නේ කොහෙද කියන එක අදහස් කරන්න. The restaurant where we had lunch was near the airport. බලමු තවත් වාක්‍යයක්. I recently went back to my village. මම ළඟදී ගමට ගියා. I grew up there. මම එහෙ තමයි වැඩුණේ. I grew up there. මම හැදුනේ වැඩුණේ එහෙ. ඒතර බලන්න මේක එක වාක්‍යයකට ලියනවා අපි සිංහලෙන් කියන්න පුළුවන්. මම හැදුණු වැඩුණු ගමට මම ළඟදී ගියා. එහෙනම් I recently went back to my village where I grew up. කොහෙද මම හැදුණු වැඩුණේ? ගමේ. මගේ ගමේ. ඒතර කොහෙද කියන ඒ ස්ථානය විස්තර කිරීම තමයි ඔය where කියන relative pronoun එක හරහා සිදු වෙලා තියෙන්නේ. I recently went back to my village where I grew up. හරි අපි බලමු where එක භාවිත කරන තවත් අවස්ථාවක්. Is there a shop near here where I can drink a glass of water? මේ හරියේ කඩයක් තියනවාද මට වතුර වීදුරක් බොන්න පුළුවන්.
එතකොට is there a shop near here where I can drink a glass of water? කොහෙන්ද මට වතුර විදුර බොන්න පුළුවන්? ළඟ තියෙන කඩේකින්. ඒ කඩයක් තියනවාද කියලා තමයි අහන්නේ. එතකොට කොහෙද කියන එක තමයි මේ where කියන relative pronoun එකනොත් විස්තර වෙන්නේ. The factory where I work is going to close down very soon. මම වැඩ කරන factory එක ළඟදීම වහන්න යන්නේ. කොහෙද මම වැඩ කරන්නේ? මේ factory මොකද්ද? මම වැඩ කරන factory. එතකොට where I work කොහෙද මම වැඩ කරන්නේ? එතකොට ඒක තමයි ළඟදීම වහන්න යන්නේ. ඊළඟට බලමු. Do you remember the name of the hotel where we stayed last time? ඔයාලා මතකද අපි නතර වෙච්ච hotel එකේ නම? කොහෙද අපි නතර වුණේ කියන එක තමයි මෙතනත් අදහස් ගන්න. කොයි hotel එකේද අපි නතර වුණේ? අන්න ඒ සඳහා තමයි where කියන relative pronoun එක භාවිත වෙලා තියෙන්නේ. තවත් වාක්‍යයක් බලමු. This is the ground where we played a lot of cricket when we were kids. මේක තමයි ground එක. අපි හුඟා ක්‍රිකට් ක්‍රීඩා කරපු අපි දරුවෙක් වෙලා ඉන්නකොට නැත්නම් අපි ළමයෙක් වෙලා ඉන්නකොට අපි හුඟා ක්‍රිකට් ක්‍රීඩා කරපු ග්‍රවුන්ඩ් එක තමයි මේක. ඒතර කොහෙද කියන එක තමයි මේ where කියන relative pronoun එකනොත් අදහස් වෙන්නේ. එහෙනම් බලමු මේ who, whom, whose සහ where කියන relative pronouns ටික කොහොමද අපි වාක්‍යවල භාවිත කරන්නේ කියලා. ඉතින් මේක එක්සර්සයිස් එක කරන්න කලින් මතක තියාගන්න මේ හිස්තන් වලට who, whom, where සහ whose කියන මේ relative pronouns ටික භාවිත කිරීම තමයි මේක කරන්න තියෙන්නේ. ඉතින් මගේ වීඩියෝ එකේ උත්තරේ එන්න කලින් වීඩියෝ එක පෝස්ට් කරලා ඔකට කල්පනා කරලා බලන්න මොන උත්තරේද හරි කියලා. right. ඉතින් මේ ප්‍රශ්න ටික එන්න කලින් මම පොඩි පැහැදිලි කිරීමක් ආපහු කරලා ඉන්න. who කියන එක අපිට භාවිත කරන්න පුළුවන් පුද්ගලයෙක් සම්බන්ධයෙන් විස්තර කිරීම සඳහා relative pronoun එක වශයෙන් who එක භාවිත කරන්න පුළුවන්. whom එක අපිට භාවිත කරන්න පුළුවන් object pronoun එකක් හැටියට relative pronoun එක පුද්ගලයෙක් සම්බන්ධයෙන් භාවිත කරනවා නම් එතන අපිට භාවිත කරන්න පුළුවන් whom එක. whose කියන එක අපි භාවිත කරනවා අයිති හැඟීම සඳහා තියෙනවා. ඒ කියන්නේ possessive pronoun එකක් වශයෙන් තියෙනවා නම් ඒ සඳහා අපි භාවිත කරනවා whose කියන එක. where කියන එක අපි භාවිත කරනවා කොහෙද කියලා කියද්දි ඒ සඳහා අපි ස්ථානය සඳහන් කිරීමේදී අපි where කියන relative pronoun එක භාවිත කරනවා. බලමු එහෙනම් පළවෙනි ප්‍රශ්නේ. What's the name of the man space එකක් car you borrowed? හරි. මොකද්ද පුද්ගලයාගේ නම? car you borrowed. ඔයා කාර් එක ලබා ගත්තා. What's the name of the man whose car you borrowed? හරි. කාගේ කාර් එකද ඔයා ලබා ගත්තේ? ඒ පුද්ගලයාගේ නම කුමක්ද? What's the name of the man whose car you borrowed? ඔහුගේ කාර් එක his car නේ. ඔහුගේ කාර් එක තමයි ඔයා ලබා ගත්තේ. ඒතර ඒ his car කියන එක වෙනකොට whose කියන එක අපි භාවිත කරලා තියෙනවා. ඒතර අයිති අගේම සඳහන් අපි දන්නවා අනිවාර්යෙන් වෙන්නේ whose කියන relative pronoun එක. A cemetery is a place space එකක් people are buried. ඒතර cemetery එක කියන්නේ cemetery කියන්නේ සුසාන භූමියක් කියන එක ස්ථානය මිනිස්සු වලලන. එතකොට a cemetery is a place ස්ථානයක් ගැන කියනද අපි දන්නවා n1 relative pronoun එක තමයි where කියන relative pronoun එක. A cemetery is a place where people are buried. ඊළඟ වාක්‍ය a pacifist is a person space එකක් believes that all wars are wrong. හරි. pacifist කියන පුද්ගලයෙක් කියලා කියන්නේ සියලුම යුද්ධ අපරාධ නැත්නම් වැරදි කියන මතයේ තියෙන පුද්ගලයාට තමයි අපි pacifist කියලා කියන්නේ. A pacifist is a person space එකක් තියෙන අපි දන්නා පුද්ගලයෙක් ගැන විස්තර කරද්දී ඒක subject pronoun එකක්ද object pronoun නැද්ද කියලා ඔකට කල්පනා කරලා බලන්න ඕනි. දැන් මෙතන who believes that all wars are wrong කියලා ගත්ත ගමන් ඒ කොටසේ subject එකක් තව නැහැ. එහෙනම් අපිට භාවිත කරන්න පුළුවන් pronoun එක තමයි who කියන pronoun එක. A pacifist is a person who believes that all wars are wrong. ඊළඟ වාක්‍ය an orphan is a child space එකක් parents are dead. හරි. orphan කියලා කියන්නේ අනාථ දරුවෙක්. an orphan is a child parents are dead. දෙමව්පිය මැරිලා. ඔහුගේ දෙමව්පියන්. ඒ දැන් අපිට භාවිත කරන්න ඕනේ pronoun එක තමයි relative pronoun එක තමයි an orphan is a child whose parents are dead. බලමු ඊළඟ වාක්‍ය. What was the name of the person to space එකක් you spoke on the phone? හරි. ඔයා ෆෝන් එකෙන් කතා කරපු පුද්ගලයාගේ නම මොකද්ද? එතකොට ඔයා ෆෝන් එකෙන් කතා කරපු පුද්ගලයා කිව්වොත් ඔයා කියන ඒ සබ්ජෙක්ට් එක තියෙනවා. හරි. ඒතර ඒ සබ්ජෙක්ට් එක තියෙනවා කියන්නේ මෙතනට එනවනේ pronoun එක ඇවිල්ලා object pronoun එකක්. එහෙනම් අපිට භාවිත කරන්න පුළුවන් whom you spoke on the
phone. What was the name of the person to whom you spoke on the phone? ඕනනම් ඔයාට who කියන එක භාවිතා කරන්න පුළුවන්. මොකද who සහ whom කියන එක object pronoun එකක් වශයෙන් භාවිතා කරද්දී ඔයාලට භාවිතා කරන්න පුළුවන්. ඊළඟ වාක්‍යය බලමු. The place space එකක් we spent our holidays was really beautiful. අපි නිවාඩුව ගත කරපු ස්ථානය හුඟක් ලස්සනයි. දැන් ස්ථානයක් ගැන නම් කතා කරනකොට දන්නවා දාන්න ඕනේ relative pronoun එක තමයි where. The place where we spent our holidays was really beautiful. ඊළඟ වාක්‍ය බලමු. This school is only for children space එකක් first language is not English. හරි. මේ පාසල තියෙන්නේ පළමු භාෂාව ඉංග්‍රීසි භාෂාව නොවන ළමයින් සඳහා. එන එක අයිතියක් නැත්නම් කවුද ඒ ළමයින් කියලා කියන්නේ අයිතියක් මෙතන හංගවන හන්ද අනිවාර්යයෙන්ම භාවිතා කරන්න වෙන්නේ whose කියන relative pronoun එක. This school is only for children whose first language is not English. අය බලමු අන්තිම වාක්‍ය. The woman with space එකක් he fell in love left him after a month. හරි. ඔහු ආදරය කරන පටන් ගත්ත කාන්තාව ඔහුව දාලා ගියා මාසෙකින් පස්සේ. හරි. එතන මේක ගත්තොත් එහෙම the woman with space එකක් he fell in love. he fell in love කියලා ගත්තම ඒක තමයි clause එක. ඒතර ඒ clause එකේ subject එකක් තියනවද? ඔව්. he කියන subject එක තියෙනවා. he කියන subject එක තියෙනවා නම් පුද්ගලික විස්තර කැදුව කට්ටිය දන්නවා. දාන්න ඕනේ relative pronoun එක තමයි whom කියන එක. The woman with whom he fell in love left him after a month. එහෙනම් මේ අභ්‍යාස හරහා කටට තේරෙන්නේ නැති who, whom, whose සහ where කියන මේ relative pronouns ටික කොහොමද අපි හරියට භාවිතා කරන්නේ කියලා. එහෙනම් මෙවැනිම තවත් පාඩමකින් ඔබව හමු වනතුරු මම ඔබෙන් සමු ගන්නවා. Bye for now.